ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරේ කියනා ආදරේ කියනා ආදරෙන් කියන එක වෙනුවට ප්‍රේමයෙන් කියලා දැම්මොත් හොඳ නැද්ද? අයියෝ ආදරෙන් කියලා දැම්මත් නිකන් ප්‍රේමය කිව්වම ඊට වඩා වචනයක් වෙනස්. නෑ ප්‍රේමයෙන් දෙකේම ඉතින් එකම අදහස වගේ තමයි තියෙන්නේ. උනාට ඉතින් මේ මට මේ ආදරෙන් ඉන්නවා කියන එක ජේසු මාත් එක්ක ආදරෙන් ඉන්නවා කියන එක නේද මීට වඩා දැනෙනවා. ආදරෙන් ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන එක මට දැනෙනවා. ඒකයි මම ඉතින් ආදරෙන් කියලා දැනෙන්නේ. අපි කියලා බලමුද? අයියෝ ගීතිකාවක් ලියනවා වගේ නේද? කොහොමද? හොඳයි අලුත් ගීතිකාවක් කියමු. ලස්සන ගීතිකාවක්. කියලා බලමුද? කියලා බලමුකෝ. ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරේ පිරිලා ආදරේ කියනා බලාගන්නු මා ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරෙන් පිරිලා ආදරේ කියනා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරෙන් පෙරලා ආදරේ කියනා. මේ අපිට ඇහෙන්නේ කාගේ කටහඬද? ඒ කටහඬ ගොඩාක් ආදරෙන් පිරිච්ච කටහඬක්. ඒ වගේම ඒ කටහඬ අපිට හැමදාම කියලා දුන්නේ ගොඩාක් ආදරය කරන්න. අපි අද කතා කරන්න යන්නේ ඒ සුවිශේෂී කටහඬ ගැන. අපි දැනගන්න කැමති අයියාගෙන් මේ හරි ලස්සන තේරුමක් තියෙන සින්දුව අයියට ලියන්න හිතුනේ ඇයි කියලා. ඇත්තටම මේ ගීතිකාව ලියන්න එකම එක දිගට මම මේ සැලසුම් කරලා ලියපු දෙයක් නෙමෙයි. නමුත් මේ ජේසුගේ ආදරය කියන එක මම පුඩා කාලේ ඉඳන්ම මගේ මේ සංගීතයත් එක්ක නැත්තම් ඕගන් වාදනයත් එක්ක මේ ජේසු මාත් එක්ක ඉන්නවා නැත්තම් මේ ජේසුගේ ආදරය තුල මම ජීවත් වෙනවා කියන එක ඒක මට මගේ ඔළුවට ගිහිල්ලා තිබ්බා. ඉතින් එතකොට මේ මට ජීවිතේ හම්බෙච්ච හැම දෙයක් ඇතුළෙම මේ මට මුණ ගැසෙන හැම කෙනෙක් ඇතුළෙම හැම අත්දැකීමක් ඇතුළෙම මේ ආදරය මට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ මේ මොන ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න තිබ්බා. ප්‍රශ්න කරදර, ලෙඩ රෝග, ඉතින් හැම දෙයක්ම අපේ ජීවිතේ කොටසක්නේ. නමුත් මේ මම ගීතිකාවත් එක්ක සම්බන්ධ නිසා ගෙදර ඉන්නකොටත් මම මොන හරි ඔය පොඩි දුකක් එහෙම ආපුවම ඉතින් කරන්නේ ඕගන් එක අරගෙන ගීතිකාවක් එහෙම කියලාපුවම ඒක මැකිලා යනවා. ඉතින් මේ ආදරයේ සම්බන්ධ ගීතිකාව ගොඩක් දුරට මගේ මේ අර තිබ්බ ඒ තනිකම නැත්තම් ඒ තිබ්බ කනස්සල්ල ඒක නැති කරා. ඉතින් ඒ නිසා මේ ජේසුගේ ආදරය ගැන මට ලියන්න ලොකු ආසාවක් තිබ්බා. ජේසුගේ ආදරය ගැන මට මොන හරි ලියන්න ඕනේ කියලා. මට මේ දැනෙන ආදරය ගැන.
ඉතින් ඒක නිසා තමයි මට මේ මාළඟමයි ඔබ ආදරෙන් කියන වේදනා පරදා කියන ටික ඒ වචන ටික පිළි තමයි මුලින් මගේ මේ ඇතුලේ තිබුණේ. ඉතින් ඊට පස්සේ මේක ඔස්සේ තමයි කාලයක් ඉතින් මේක එක දවසින් වෙච්ච දෙයක් නෙමෙයි ඉතින්. සති ගානක් දින ගානක් ඇතුළේ ඉතින් මේ ඉතිරි වචන ටික ලියුණේ. මලින්ද මේ ඔයා ඉතින් මේක ලිව්වට මං හිතන්නේ මගේ අත්දැකීමක් මේකේ තියෙනවද මන්ද? මොකද මේ මටත් ඒ අත්දැකීම තමයි මටත් තියෙන්නේ. මං හිතන්නේ ඒක යා වචන මලින්ද වචන වලට අරෝලා දාලා තියෙනවා ගීතිකාවකට මේ මා ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා කියන එක මේ අර කටහඬ ඇහෙනවා කියන එක මට හැම වෙලාවම මේ මා තුළ තියෙන අත්දැකීමක් මේ කියන්නේ ඇතුලෙන් යම් කෙනෙක් කතා කරනවා වගේ කටහඬක් අපිට ඇහෙනවා කියන්නේ දැන් අපි කතා කරන එක අපිට ඇහෙනවා කටහඬ. ඒ වුණාට මේ දෙවියන් වහන්සේ කටහඬ දැන් අපි බයිබලයේ වුණා දැකලා තියෙන්නේ ළමයිට කියලා දෙන්නේ දෙවියන් වහන්සේ ඇවිල්ලා මෙහෙම කතා කරා කියන්නේ. ඒකට දරුවෝ දකින්නෙත් කටහඬක් ඇහෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා මගේ ජීවිතේ ඇතුලෙන් මොකක් හරි කියනවා අපිට කවුරු හරි කියනවා. කටහඬක් ඇහෙන්නේ නැති වුණාට යම් කිසි දෙයක් කෙනෙක් පහදලා දෙන්න උත්සාහ කරනවා. දැනෙනවා. ඒ දැනීම මේ මං හිතන්නේ මලින්ද වචන වලට දාලා තියෙන්නේ. මේ ඊළඟ වර්ස් එකත් අපි අහනවද? අලුත් ගීතිකාවක් නේද මේක? ඔව් මේක රෙකෝඩින් එකක් කරේ නෑ රෙකෝඩින් එකක් කරේ නෑ. මොකද මේක රෙකෝඩින් එකක් කරන්න මේ අපේ සුපුබගේ දයාවල ස්වාමි පුරුෂයාට මේක පාර දුන්නා. මං හිතන්නේ මං අහලා තියෙනවා. මං හිතන්නේ මේකේ කයිට් ට්‍රැක් එකක් තියෙනවා. මම පොඩි මේ ඩබ් එකක් මේ පොඩි මේ ට්‍රැක් එකක් වගේ මම නිකන් රෙකෝඩ් කරලා මේක ඉතින් දුන්නා. තාම ඉතින් කරගන්න හම්බුන්නේ නෑ. ඉතින් වැඩ කටයුතු නිසා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට අපිට මේක කියන්න වුණේ එක මම ලොකු භාගයක්. ඒකට මේක පළවෙනි සැරේට තමයි මේ ඔව් අපි පළවෙනි සැරේට තමයි මේ ගායනා කරන්නේ මේ වගේ වැඩසටහනක. අපි පොඩ්ඩක් කියලා බලමුද? ඔව්. අපිත් අහලා නෑනේ ඒක නිසා කිව්වා නම් එතකොට අපිට ඊට වඩා දැනෙයි ගීතිකාව. ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරෙන් පිරිලා ආදරේ කියනා යන්න සිතුවත් ලෝකයේ නෙක සුව සොයා ඔබෙන් නිවතට යන්න සිතුවත් ලෝකයේ නෙක සුව සොයා නෑ ඉඩක් ඔබ දෙන්නේ මාට ඔබ තුලම මා රඳවලා ඔබ තුලම මා සනසලා ඔයගොල්ලන්ට කොහොමද මේ දැනෙන්නේ මේ ඔබෙන් ඉවතට යන්න හිතුවත් කියනකොට මම මෙහිම යෙදුවෙක් ගැන ඔයගොල්ලන්ගේ අත්දැකීමක් උත් එහෙම තියෙනවද? මේ පළමු පදපේලිය ගැන කියවෙන්නේ ජේසුගේ ආදරය ගැනම තමයි නේද අයියේ.
ඒ වගේම අපි කොච්චර ලෞකික සැප සම්පත් වස්තු හැමදේම අපි වටේ තිබ්බත් අපේ මේ ජීවිත ගමනේ කෙලවරට යන්න ජේසුගේ ආදරේ නැතුව අපිට බෑ. එහෙම නේද අයියේ? ඔව් මේ මං මර ඉස්සෙල්ලා කිව්වා වගේ නංගි මේ මගේ ජීවිතේ එක ලොකු භාග්‍යයක් කියලා මම දකින්නේ දැන් දවල්නකොට මම කුඩා කාලයේදී මේ කියන්නේ 1992 මම කියන්නේ මම මට්ටක් කුලිය ගායනා කණ්ඩායමේ මට අහම්බෙන් වගේ තමයි ඕගන් එක වාදනය කරන්න හම්බුනේ. ඒතර මම බොහොම පොඩි සබ්සාර ලබන වයසේ වගේ හිටියේ. ඉතින් මේ පොඩි ඕගන් එකක් මම ගාව තිබ්බා. ඉතින් කෝඩ්ස් 3යි මම දන්නේ. ඉතින් ගීතිකාව එදා ඉරිදා තියෙන පූජාවට අදාළ ගීතිකා 2-3ක් විතරක් කොහොම හරි අමාරුවෙන් පුරුදු වෙලා ඉතින් ගිහිල්ලා මම ප්‍රේ කරා. මට උදව් කරපු අක්කා කෙනෙකුත් හිටියා මානෙල් කියලා මට්ටක් කුලිය. ඉතින් මේ ඒ කොහොම හරි ඊට පස්සේ පියතුමල්ලා මාරු වෙලා තව පියතුමෙක් කෙනවා. ඒ වගේ කොහොම හරි මට ඒ හම්බෙච්ච අවස්ථාව ඇතුලේ මාව යොමු වුණා මේ ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් එක. දෙවියන් වහන්සේට මේ ගායනා කරමින් වාදනය කරමින් ප්‍රශංසා කරන ඒ යොමුව මට ඇති වුණා. ඒක ඇති වුණේ පියතුමන්ලා ඔස්සේම තමයි. අපිට ආපු පියතුමන්ලා ඔස්සේ. ඉතින් මේකත් එක්කම මේ තමයි මගේ ජීවිතේ ගත වුණේ. කුඩා කාලේ ඉඳන්ම මම ඒකටම තමයි යොමු වෙලා හිටියේ. ඉරිදා පූජාවල් දෙකක් තිබ්බොත් ඒ දෙකට මම යන්න ඕනේ නිසා. ඉතින් එතකොට මම යනවා. ඒ වගේම ඉතින් එතකොට අනිත් ඔය තියෙන සර්විසස් ඔක්කොම වලට සහභාගී වෙනවා. මේ ඇතුලේ දැන් ඔහොම යනකොට මේ මගේ වයසත් එක්ක මම වැඩි වෙයිටපත් වෙනකොට මේ ඉතින් අපි හැමෝගෙම තියෙන ආශාවල් ඔක්කොමත් එක්ක අපි මේ පැත්තට ඇදිලා යනවා. නිරායාසයෙන් යාළුවොත් එක්ක ඉස්කෝලේ ඉතින් ওই ප්‍රශ්න ඔයපත් එක්ක ඒ ඇදිලා යන ඇතුලේ මේ දැන් මගේ යොමුව තියෙන්නේ මේ අධ්‍යාත්මික මේ ගීතිකා නැත්තම් ඒ දෙවියන් වහන්සේගේ වචනේ ජේසුගේ වචනයනේ. මොකද මම වැඩිදුර මේවත් එක්ක ඉන්න නිසා මගේ ඔළුවේ ඒ වචන තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් අර දේවල් කරන්න යනකොට පොඩ්ඩක් මේ හිත ඇතුලෙන් එනවා මේක කරන එක හරි නෑ නේ කියලා. ඉතින් ඒක තිබ්බා. ඉතින් ඒක තමයි මම මේ පළවෙනි පදේට දාලා තියෙන්නේ ඔබෙන් ඉවතට යන්න සිතුවත් ලෝකයේ එක සුව සොයා කියලා. නැහැ ඉඩක් ඔබ දෙන්නේ මාහට ඔබ තුලම මා රඳවලා ඔබ තුලම මා සනසලා. ඒතර මේක දැන් මගේ ජීවිතේ මුලින් ඉඳන් තිබ්බ අත්දැකීමක් වුණාට මේ ගීතිකාව ලියන්න විශේෂයෙන්ම උනේ මේ නම කිව්වට කමක් නැහැ. ජූඩ් ඩල්ගම පියතුමා දැන්ට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා පොඩි නිවාඩුවකට රටින් බැහැර වුණා. ඉතින් ඒ වෙනකොට මම එතුමාත් එක්ක සෑහෙන කල් අපි මේ බොහොම දෙනෙක් එහෙමයි සුවිපි සංගීත එහෙමයි මේ යොමු වෙලා හිටියේ යම් කිසි මේ දූතකාරයකට. ඉතින් දැන් එකපාරට එතුමා එහෙම ගියාම දැන් එකපාරට නිකන් අර කරගන්න වැඩක් නැහැ වගේ වුණා. ඒ කියන්නේ යොමු වෙලා හිටියේ ඒ දෙයටනේ. ඉතින් එතකොට බැලුවා දැන් වැඩක් නැහැ දැන් සර්විස් එකක් නැහැ. දැන් අපි පල්ලි පූජාවට යනවා තමයි. නමුත් දැන් අපේ වයසත් එක්ක අපි ඒවල ගායනා කණ්ඩායම් වලට යොමු වෙලා නැහැ. ඉතින් ඒත ලොකු තනිකමක් වගේ එකපාරට ආවා. දැන් වැඩක් නැහැ මේවා ඉවරයි දැන් ඔක්කොම. දැන් පාදත් නැහැ නේ. දැන් සර්විසස් උත් නැවතුණා. ඉතින් මට හිතුණා දැන් මේවා අතහැරලා දාලා මේ වෙන වැඩක් කරගත්තා නම් හොඳයි. මේ දුකක් එක්ක ඇති වෙනවනේ අපිට. මේ පොඩි දැන් තරහවක් වගේ දුකක් එක්ක පොඩි ඔව් කලකිරීමක් ඇති වෙනවනේ. ඉතින් දැන් ගෙදර ඉන්නවා සර්විස් එක තියෙන දවසල දැන් නෑ ඉතින් යන්න දෙයක් නෑ. ගීතිකා හැදෙන්නෙත් නෑ. මොකද පියතුමා ඉන්නකොට ගොඩාක් ගීතිකා හදලා දෙනවා අපිට තරු නිර්මාණය කරන්න. එහෙම ගොඩාක් තරු නිර්මාණය වෙලා තියෙනවා අපි අතින් උන්වහන්සේ කරගෙන තියෙනවා. ඉතින් ඒ ඔක්කොම නැවතෙච්ච ගමන් එහෙම ලොකු කලකිරීමක් වගේ ඇති වුණා. ඒක තමයි මම දාලා තියෙන්නේ මේ ඔබෙන් ඉවතට යන්න සිතුවත් ලෝකයේ එක සුව සොයා කියලා. දැන් ඔහොම ඉන්නකොට ඔන්න තව පියතුමෙක් ඇවිල්ලා මේ පාද ටෙරි පියතුමා ටෙරි රංජිත් මේ එතුමා කිව්වා මලින්ද පුළුවන් ද සහභාගී වෙන්න මෙහෙම එතුමා මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යනවා. ඉතින් ඔන්න දැන් එන්න ඒක යොමු වුණා. එතකොට තමයි මට මේ තේරුනේ මේ නෑ ඉඩක් ඔබ දෙන්නේ මාහට ඔබ තුලම මා රඳවලා ඔබ තුලම මා ඒ වගේම එතුමාත් ගීතකා ලියලා ඔන්න දෙනවා මලින්ද මේ හවස නම් සර්විස් එක තියෙන්නේ මේ කෝල් කරලා වචන කියනවා මේ පුළුවන් නම් තාලයක් දාන්න ඉන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් දේවල් වෙන්නේ. ඉතින් ඒක තමයි මේ පළවෙනි වර්ස් එකට මට යොමුවක් ආවේ. මමත් මොකද මේ දැන් මම මලින්දගේ අත්දැකීම කතා කරොත් මම
මට එක දෙයක් ඔලුවට ගියාද මම මේ කලින් වැඩසටහනකට කිව්වා මේ මලින්දයි මයි දෙන්නම ගුරුවරුන් තිබුණා. එතකොට මේ දැන් මලින්ද පල්ලියේ දේවල් වලට පොඩි කාලේ ඉඳලා යොමු වෙන්නත් මම පල්ලියේ දේවල් වලට යොමු වෙන්නත් ඒ පසුබිම හරි වැදගත්. ඒ කියන්නේ අද දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි දෙමව්පියන්ට ඒ දරුවන්ට ඒ පසුබිම අවශ්‍යයි. මොකද පල්ලියට අම්මයි තාත්තයි එක්කගෙන යන එක, එතකොට ගීතිකා කණ්ඩායමට ඒගොල්ලෝ සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙන එක, වෙන වෙන කණ්ඩායම්. මොකද දෙවියන් වහන්සේව හොයාගන්නේ එක එක පුද්ගල තනි තනියම. එක එක පුද්ගල දෙවියන් වහන්සේ හොයාගන්න අත්දැකීමත් වෙනස්. මලින් දෙවියන් වහන්සේ හොයාගන්න විදියට නෙමෙයි මම දෙවියන් වහන්සේ හොයාගන්නේ. එතකොට මගේ අත්දැකීම නෙමෙයි ඒ මලින්දගේ මගේ අත්දැකීම නෙමෙයි ඔය නංගිලාගේ අත්දැකීම. එතකොට එක එක්කෙනා දෙවියන් වහන්සේ හොයාගන්නේ වෙන වෙන සිදුවීම් තුල. හැබැයි එතනට යොමු කරන්න ලොකු කාර්යයක් දෙමව්පියන්ට තියෙනවා. දැන් අපේ අම්මලා තාත්තලා අපි වෙතනට ගෙනිච්ච නිසා තමයි අපි අදත් මේ වයසට ඇවිල්ලා අපේ දරුවන්ුත් ඉන්නයි තාමත් අපි පල්ලියේ දේවල් වලට සහභාගී වෙන එකට අමතරව අපේ ජීවිත තුළ අපි දෙවියන් වහන්සේගේ අටහඬ අහන්නේ ඒ අත්දැකීමට ගිහිල්ලා තින්නේ ඒක නිසා. මට මතකයි මොකද විශේෂයෙන්ම තාත්තා කියන කෙනා. මලින්ද තාත්තා කෙනෙක් නේ. එතකොට තාත්තා කියන කෙනා හරිම වැදගත්. මොකද මගේ ජීවිතය අත්දැකලා තියෙන මම දෙවියන් වහන්සේගේ ආදරය පොත් වලින් ඉගෙන ගත්තට ඇත්තටම තාත්තා කෙනෙක්ගේ ආදරය මම දැක්කේ මගේ තාත්තාගේ. ඒතර මට මතකයි අපි පොඩි කාලේ තාත්තා පොඩි කාලේ විතරක් නෙමෙයි මම ලොකු වෙලා අතර මට දරුවන් හම්බුනාම පස්සේ එයා කරන කිසි දෙයක් ගැන නරුරු ගන්න. ඒ කියන්නේ අනේ මම මේක කරානේ අරක කරානේ මැසිවිලි නගන්නේ. ඒ කියන්නේ මමනේ හම්බු කරලා ඕගොල්ලෝට එහෙම කවදාවත් කියන්නේ. ඒතර මම හිතුවා තාත්තා මට ආදරේ නම් මම ට්‍රේනින් කොලෙජ් යනකොට ගුරුවරයෙක් හැටියට එයා මාත් එක්ක හැමදාම මහරගමට වෙනකම් බස් එකේ යනවා. ඒතර ඉස්කෝලේ පාසල් යන දරුවන් තනියම බස් එකේ නැගලා එනකොට මම මේ සාරියක් පැඳගෙන තාත්තා යනවා මාව ඉස්සර ආදරෙන් බලාගත්තා මලක්. ඒතර මම හිතුවේ දෙවියන් වහන්සේ මේ තාත්තා මට ලෞකික ලෝකේ හම්බෙලා තියෙන තාත්තා මට මෙච්චර ආදරේ නැහැ. දෙවියන් වහන්සේ මට කොච්චර ආදරේ. මගේ ආඥාව තුල මම ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේට ආඥා කරනකොට ප්‍රධානම කියන දෙයක් තමයි මං මගේ තාත්තිට කිව්වා නම් මේ දේ තාත්තේ මට මේ උදව් කරන්න මට කියලා දෙනවනේ. ඔබ වහන්සේත් මට ඔබ වහන්සේ ඊටත් වඩා ඉහළින් ඉන්නේ. ඉතින් ඒ තැනට යොමු කරන්න අපේ දෙමව්පියෝ හැටියට වැඩිහිටියන් හැටියට ලොකු කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු වුණොත් තමයි අපිට දැනෙන්නේ ජේසුස් අපිට ඉවතට යන්න ඒ දේ ප්‍රධාන දේ බීජේ වැටුනොත් පොළොවට එතකොට කවදාවත් වැරදි කරනවා. වැරදි මේ දරුවෝ අතින් වැරදි වෙනවා, වැඩිහිටියන් අතින් වැරදි වෙනවා. හැබැයි අර පළවෙනියට ඇතුල් වෙච්ච දේ නිසා ඒ මාර්ගයෙන් ඉවතට යන්නේ නෑ. දෙවියන් වහන්සේ කවදාවත් ඒ මාර්ගයෙන් ඉවතට යන්න දෙන්නේ නෑ. ඒ වෙන හැම දෙයක්ම නරක දෙයක් වුණත් හොඳ අතට හැරෙන. ඒක නිසා තමයි අර අපි මේ අත්දැකීම තුල ගිහිල්ලා තියෙන නිසා තමයි අපිට හැම වෙලාවම දැනෙන්නේ දෙවියන් වහන්සේ කතා කරනවා. ඒතර අපි හොයන්නේ මොනවද? ඒ දේ අපිට ලැබෙන. අපි හොයන්නේ හරි එක ස්වාමි කෙනෙක් නැතුව ගියොත් අපිට පාළුවක් තනිකමක් දෙන තව කෙනෙක් එනවා. තව කෙනෙක් තන ගන්න. එතකොට කවදාවත් දෙවියන් වහන්සේ අපිට තනි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ මනුස්සයන් තුලින්. ඒක එකපාර අහසේ නිකන් කඩාන් වැටෙන්න බෑ. දැන් මෙතන දුප්පත් කෙනෙක් හිටියොත් ඒ කෙනාට සල්ලි කීයක් හරි දෙන්න ඕනේ මම. ඒතර මම මේ තීරණය ගන්න ඕනේ. එතන මම ඒ තීරණය ගන්න එක මගේ හිත දෙන්නේ දෙවියන් වහන්සේ. ඒක කරොත් ඒතර අරයා දකින්නේ දෙවියන් වහන්සේ මා තුලින්. ඒක නිසා මම හිතනවා මේ දෙයකට මට තව දෙයක් එකතු කරන්න කැමතියි. දැන් අපි මම ගුරුවරයෙක් හැටියට සේවය කරන නිසා දැන් මගේ ජීවිතය ගැන මම හැරලා බලද්දී මට ඇති වෙලා තිබෙන ප්‍රශ්න නැත්නම් කරදර නැත්නම් කනස්සලු කම්වලදී මට උදව් වෙලා තියෙන සතුටෙන් ඉන්න දෙවියන් වහන්සේගේ වචනය. මම ඒක කිව්වේ අර පොඩි කාලේ ඉඳන්ම මාව ඒකට යොමු කරා. මගේ දෙමව්පියෝ සමහර හිත යන්න නැතුව ඇති මම මේ වගේ අත්දැකීමකට අද එයි කියලා. නමුත් ඒ අය මාව පල්ලියට ගෙනියන එකට සෑහෙන යොමු කරා. මට මතකයි ඉස්සර මට්ටක්කුලිය පල්ලියේ මම ගිහිල්ලා මේ ගීතිකා කියනකොට මම හරි ආසයිනේ. මම පොඩි කාලේ අම්මා තාත්තයි මැද්දේ මම ඉඳන් ඉන්නකොට ඒකට මගේ මල්ලි ඉපදිලා තිබ්බේ නෑ. මම හයියෙන් ගීතිකා කියනවා. මට මතකයි ගීතිකාව මේ මොකද්ද මේ දහසක් අතරින්ම ওই ගීතිකාව මම හයියෙන් කියද්දි පාද ඒ හිටපු රොනල් පියතුමා
කියලා තිබ්බා මේ පොඩි ළමෙක් ඉන්නවා බලන්න කොච්චර ලස්සට හයියෙන් ගෑ. ඉතින් මම ලස්සට කිව්වද මම දන්නේ. නමුත් කොහොම හරි ගීතිකා කියනවා කියලා ඒ කියලාද. ඒ කියන්නේ දැන් ඒ මාව දෙමාපියෝ යොමු කරපු නිසා. දැන් අද මම දකිනවා මේ ඉන්න සමාජයේ තරුණ තරුණියන් අතර දැන් මගෙන් ඉගෙන ගන්න දරුවොත් එක මම ඒ ලෙවල් උගන්වන්නේ. ඉතින් ඒ අයට මේ පෙළඹවීම මදි. ඒ අයට දැන් මේ සමාජය ඇතුලේ මේ දෙමාපියෝ වුණත් මම හිතන්නේ මේ පෙළඹවීමට යොමු කරන්නේ නැහැ. මේ අධ්‍යාපනය කියලා හුදෙක්ම මේ පාඩම් පොත් පිටිපස්සෙන් යවනවා මිසක් ඒ අයට මේ දෙවියන් වහන්සේගේ වචනය ඇහෙන්න සලස්වනවා මදි. ඒ නිසා ඒ අයට ඇතිවන ජීවිතයේ ඇතිවන ප්‍රශ්නවලදී ඇතිවන දුක් කරදරවලදී ඒගොල්ලෝ හරිම අසරණයි. ඒගොල්ලන්ට උත්තර නැහැ. ඉතින් ඒගොල්ලෝ අර මම මෙතනදී කිව්වහම මේ ඉවතට යන්න දෙන්නේ නැහැ උන්වහන්සේ අල්ල ගන්නවා කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වුණාම ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ උන්වහන්සේ අල්ල ගන්නවා කියලා. සහ ඒ වෙලාවට ඒගොල්ලෝ ඒ ප්‍රශ්න වලින් මිදෙන්න උත්තර හොයන මාර්ග දැන් අපේ කාලෙට වඩා දැන් හරිම භයානකයි හරි වෙනස් නේ. ඒගොල්ලන්ට මුණ දෙන්න තියෙන ප්‍රශ්නත් හරි වෙනස්. ඒගොල්ලෝ යොමු වෙලා නැති නිසා ඒ බලය අත්දැකලා නැති නිසා ජීවිතේ. එතකොට ඒගොල්ලෝ ඒකයි මං කිව්වේ දැන් අපි මම ගීතිකාවක් කියලා උන්වහන්සේගේ ආදරය අත්දැකලා ඒකේ ප්‍රශ්නේ පොඩක් එක නිවෙන්න අරිනව වෙනුවට ඒ අය කරන්නේ නැමෙත ඉන්ටර්නෙට් එකට යනවා නැත්නම් ඒගොල්ලන්ගේ යාළුවෙක්ගෙන් දෙන අවවාදයක් කරන්න යනවා. ඉතින් ඒ අය තවත් ප්‍රශ්න වලට දුකට පත්වීම තමයි වෙන්නේ. උඩ එන්න ගොඩ එන්න තැනක් නැහැ. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න කැමති මේ තරුණ තරුණියන් ඉන්න තරුණ දූ පුතාලා ඉන්න දෙමව්පියන්ට ඔබගේ දුව පුතාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ජේසු. ජේසුත් එක්ක තියෙන සම්බන්ධය තමයි ඔබට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඊට වඩා දෙයක් නැහැ. ඊට වඩා අධ්‍යාපනයක් නැහැ ලෝකෙ කොහෙවත්. ජේසුත් එක්ක තියෙන සම්බන්ධකම ඇති කරන්නට පුළුවන් නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඒක තමයි ඔබට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඉතින් ඒ තෑග්ග මම අද ලැබලා තියෙනවා මගේ පියතුමන්ලට මගේ දෙමව්පියන්ට. ඒ නිසා ඒ අය තුලින් දෙවියන් වහන්සේ මට ඒක දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ ගීතිකාවේ මම කිව්වේ අර මේ එක ස්වාමි කෙනෙක් ගියාම දෙවියන් වහන්සේ තව ස්වාමි කෙනෙක් වෙනවා කියලා මට කියනවා දැන් ඉතින් යන්න. ඒ ස්වාමි ගාව සේවය කරන්න. මේ තන සේවකයි. ඒ මගේ ජීවිතේ මට කියන්න ගොඩක් තියෙනවා. ඒ වගේ හැම අවස්ථාවකදීම උන්වහන්සේ මට අවස්ථාව දුන්නා. අපි ඊළඟ එකත් අහලා ඊළඟ වස්. ඔව් අපි ගායනා කරමු. අති නූතන අති පැරණි වූ සුන්දරත්වයානෙනි අති නූතන අති පැරණි වූ සුන්දරත්වයානෙනි නිදන් ගත කළ ඔබේ දිවමන් වචනි මාද සමිඳුනි මට බලයදී සමිඳුනි මා ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා ඇහෙනවා මට ඔබේ කටහඬ ආදරෙන් පිරිලා ආදරේ කියනා ආදරෙන් පිරිලා ආදරේ කියනා පළවෙනි පේලිය මට චුට්ටක් ආයේ කියන්නකෝ ඒ වචන ටික ඇයි එහෙම ලිව්වේ කියලා. මොකද ඒ වචන ටික? අති නූතන අති පැරණි අති පැරණි අති නූතන අති පැරණි වූ සුන්දරත්වයානෙනි. ඒ පිළිද
කියන අති පැරණි මං එක අහලා නැහැ. මොකක්ද ඒකට? ඔව් ඇත්තටම මේක ඇත්තට මම ඉස්සෙල්ලාම ඇහුවේ මේක අගෝස්තුනි මුනිතුමා කියපු වදනක් කියලා තමයි මම අහලා තියෙන්නේ. මේක මම චාල්ස් සහෝදරතුමාගේ සර්විසස් වල මම ප්ලේ කරලා තියෙනවා ඉස්සර. ඒකට ගිය වෙලාවේ මට මතකයි එතුමා මේක කියනවා. මේ ශුද්ධවන්තයා මේගේ ඉස්සර ජීවිතය ගැන එතුමා මට එක්ස්ප්ලේන් කරලා විස්තර කරලා බොහොම පෞකාර ජීවිතයක් ගත කරලා තියෙන, බොහොම සල්ලාල ජීවිතයක් ගත කරලා තියෙන. ඒ එතුමාගේ ජීවිත කතාවේ අන්තිමට එතුමා ශුද්ධවන්තයට පත් කරාන් පස්සේ එතුමා මේ කියන්නේ එතුමා අන්තිමට ජීවිත වෙනස් වුණාන් පස්සේ එතුමා දීලා තියෙන දෙයක් තමයි මේ අති පෞරාණික කියන්නේ එතුමාගේ ඉතිහාසය තුළ සතවර්ෂ ගානක් පිටුපස දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේ දැකලා තියෙනවා. අගෝස්තුනි මුනිතුමා. ඒතර ඒක තමයි එතුමා පාවිච්චි කරන්නේ අති පෞරාණික වූ කියලා. ඒතර අති නූතන කියලා කියන්නේ මේ අද 2021 උන්වහන්සේ අදත් ඉන්නවා. ඒතර එතුමා කියනවා ඔබ වහන්සේ අති පෞරාණිකයි අති නූතනයි. හරිම සුන්දරයි. ඒ දෙන වචනේ තමයි සුන්දරත්වය යන්නේ. අති ඒකේ මම මේ චාල්ස් සහෝදරතුමා ඒක දේශනා කරපු වෙලාවේ මට මේ වචන ටික ඔළුවට ගියා. කොච්චර ලස්සනද මේ අති නූතන අති පෞරාණික සුන්දරත්වය යන්නේ කියලා දෙවියන් වහන්සේට අමතන එක කියලා. ඉතින් මම ඒක තමයි මේ දෙවෙනි මේ වර්ස් එකට මම ඒක යොදාගත්තේ ඒ විදියට. තව අර ඊළඟට දැන් අර මගේ ජීවිතයත් එක්ක මේක සම්බන්ධ කරනකොට මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉතින් ඒතර අදහස් කළා දැන් ඒතර මේක කොහොමද මට මගේ අත්දැකීම ඇතුළට එන්නේ කියලා. එතකොට දැන් මගේ ජීවිතේ අතීතයේ ඉඳන්ම උන්වහන්සේ මාත් එක්ක ඉඳලා තියෙනවා. හැම සිද්ධියක් තුළම. එතකොට මම අර තව ගීතිකාවක් අර ඔබ මගේ දෙවිඳුන්සා කියන ගීතිකාව ඔයගොල්ලෝ දන්නවා ඉතින් සමහර විට. ඒ ගීතිකාවෙත් මම කියන්නේ අර මේ මගේ තාත්තගේ තිබ්බ අසනීපයක් එක්ක මම යාඥා කරා. ඒතර මම ලොකු අත්දැකීමක හිටියේ නැහැ. ඉතින් ඒක කොහොමරි යාඥාවෙන් පස්සේ උන්වහන්සේ යාඥාව ඇහැව්වා. ඉතින් එතකොට දැන් අද මට හිතෙනවා ඒ අති පැරණි කාලෙත් උන්වහන්සේ මාත් එක්ක ඉඳලා තියෙනවා. එතකොට දැන් අද දවසේ මේ මොහොතේ මට තියෙන ප්‍රශ්නය ඇතුලේ උන්වහන්සේ ඉන්නවාද? කොච්චර සුන්දරද? ස්වාමීන් වහන්සේ කොච්චර සුන්දරද? ඒ කියන්නේ බයිබලයේ තියෙනවනේ ඔබ මව්කුසට එන්නත් ඉස්සෙල්ලා මම ඔබ දැනගෙන හිටියා කියලා. ඒ කියන්නේ අපේ හරි විදියට අපි නිකන් කල්පනා කරලා බැලුවොත් අපේ පැවැත්ම මව්කුසට එන්නත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිව දැනගෙන ඉඳලා තියෙනවා. එතකොට අපි එතනින් එහාට දේශු කියනවා දැන් මේ ලෝකෙට අපි ආවම ඒක తాවකාලික ගමනක්. කෙනෙක්ට අවුරුදු 40යි, තව කෙනෙක්ට 10යි, තව කෙනෙක්ට 60යි, තව කෙනෙක්ට 70යි. කියන්නේ කලින් දෙවියන් වහන්සේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා අපිව දැනගෙන ඉඳලා තියෙනවා. අපි ඉඳලා තියෙනවා. ඒකට අපි මව්කුසට ඇවිල්ලා ඊට පස්සේ මේ ලෝකෙට බිහිවිලා ඒක తాවකාලික ගමනක්. ඒ ගමනත් අපිට දීලා තියෙන්නේ ස්වර්ගයට යන්න මාර්ගය සලස්ව ගන්න. මාර්ගය තනක්. එතකොට ස්වර්ගයට යන ගමනක් කියන්නේ අපේ මේ ලෝකයේ තියෙන මරණය කියලා අපි හඳුන්වනවා. ඒ මරණයෙන් පස්සෙත් තවත් කාලයක් අපේ ජීවත් වෙනතර ඒ කාලේ අපේ පැවැත්ම අපි ජීවත් වෙන්න අපේ දෙවියන් වහන්සේව තමයි අපි අරමුණු කරගෙන යන්නේ. තෝරගන්න. එතකොට ඉපදෙන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිව දැනගෙන ඉඳලා තියෙන දැනගෙන මේ කාලේ අපි මේ ලෝකයේ ගත කරන තාවකාලික ගමන තුල දෙවියන් වහන්සේ නේද? ඒතර ඒ සදාතනික ගමන තුලත් එතකොට මට හිතෙනවා අති නූතන අති පැරණි අපේ ඒක තව මේ අහලා තියෙන සාන්තුවරයෙක් කියලා තියෙනවා මේ අපි කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැලු අපේ දෙවියන් වහන්සේ තුල ඒ පරිපූර්ණත්වය ලබනකම්. කියන්නේ අපිට මොන දේ ලැබුණත් මේ ලෝකේ අපිට පොඩි මදි ගතියක් දැනෙනවා. අපි හිතන අපි පොඩි උදාහරණයක් ගමුකෝ. අපි හිතන අපි ගේ හදාගත්ත අපිට ගේ අපි ඉන්න ගේ එච්චරම ලස්සන නැත්තම් හරි අපහසුකම් මදි නම් අපි හිතන අපි හොඳ ගයක් හදාගත්තොත් අපිට ඕන කෙනෙක්ට එන්න කියන්න පුළුවන්. අපිට සමහරවිට මේ ගේ බාගෙට හදාගෙන යනකොටම අපි අර හොයපු සතුට නැතෝ ගිහිල්ලා. ඒක හදාගත්තෙන් පස්සෙත් අපි හොයපු දේ අපිට ලැබිලා නැහැ කියන තැන අපි එනවා. මම පොඩි උදාහරණයක් ගත්තේ ගොඩක් දේවල් වලදී එහෙම. දරුවෙක් හිතන්න පුළුවන් ඕ ලෙවල් වලදී ඔක්කොම සම්මාන ගත්තොත්
ඒස් ගත්තොත් තමයි යාට ඒක ගත්තයින් පස්සේ තියනවා නෑ දැන් ඒ ලෙවල් වලදී මම ඔක්කොම හොඳම රිසල්ට්ස් අරන් යුනිවර්සිටි එකට ගියොත් ඒකට ගියාම විතර නෑ. ඒ කියන්නේ මිනිස්සු සෑහීමකටපත් වෙන්නේ නෑ. ඒ සතුට ලැබෙන්නේ නෑ. මොකද අපිව මවලා තියෙන්නේ මේ හිඩසත් එක්ක ඒක සම්පූර්ණ කරන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ ඒක ආදරයට විතරයි. ඒක තේරුම් ගන්නේ නැත්නම් අපේ හැමදාම කලකිරීමෙන් තමයි ජීවත්. හැමදාම මදි. හැමදාම මොකද අපිව අර පරිපූර්ණත්වයට ගෙනියන කෙනා සම්පූර්ණත්වයට ගෙනියන්න කොහෙද අපි මාර්ගය සලස ගන්න ඕනේ කියන එක අපි තුල නැහැ. ඉතින් ඒක අර තේරුම් ගත්තොත් තමයි අපිට මං හිතන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් අපේ ජීවිතේ මම හදාarලා තියෙන විදිහට මම හදාරමින් යනවා. ඉතින් මේ අපිට පේන ජීවිතයට වඩා ජීවිතයක් උන්වහන්සේගේ හිත තුල තියෙනවා අපි ගැන. මාන් ගැන දැන් මට දැන් අවුරුදු මගේ මේ අවුරුදු 39 ඇතුලේ ඉතින් මම හිතනවා දැන් හරි දැන් මේක තමයි දැන් ඉදිරියට මම කරන්න ඕනේ. මගේ අධ්‍යාපනය අනුව මෙහෙම ඉතින් මම සැලසුම් කරනවා. නමුත් දෙවියන් වහන්සේ අති පෞරාණික මාව මවලා තියෙන්නේ කවද්ද? මාව මව් කුසයට එව්වේ අවුරුදු 39කට ඉස්සෙල්ලා වෙන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා මාත් උන්වහන්සේ මාව මවලා ඉවරයි. මගේ ආත්මය උන්වහන්සේ මවලා ඉවරයි. මේ ශාරීරිය තමයි මම මේ ලෝකෙදි දැන් ඇවිල්ලා අවුරුදු 39කට ඉස්සෙල්ලා ලබාගත්තේ. එතකොට උන්වහන්සේගේ සැලැස්ම ඇතුලේ බලපුවම මේ මගේ සැලැස්ම මොකද්ද? නමුත් මම අද කරලා තියෙන්නේ මගේ සැලැස්ම ලොකු කරගෙන සමහරට ඒ උන්වහන්සේගේ සැලැස්ම අපිට කියලා දෙන්න කවුරුත් නැති නිසා වෙන්නත් පුළුවන් සමහර විට. අපි මේ අපේ හදාගත්ත සැලැස්ම ඇතුලේ ඉර වෙලා ඒක තමයි සැලැස්ම කියලා හිතාගෙන අපි ඒක ඇතුලේ වද විඳිනවා, ඒක ඇතුලේ සතුට වෙනවා, ආයෙ දුක් වෙනවා, ආයෙ සතුට වෙනවා. මේක මේ කිසිම ඉවර. ඉතින් මේක ඇතුලේ තමයි මම මේ ගීතිකාව ලියන්නේ. මේ මට දැනෙන ආදරේ කටහඬ ඒක මට දැනෙන්නේ උන්වහන්සේ මට ඇහෙන්න සලසන්නේ අතීතයේ පෞරාණික පැරණි කාලේ ඉඳන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ මට මේ උපත දුන්නේ, කතෝලික පවුලක් තුළ ඉපදෙන්න දුන්නේ. එතකොට දැන් මම ඒක තේරුම් ගනිමින් යනකොට මට දැනෙනවා උන්වහන්සේ මාව ගෙනියන්න හදන්නේ කොහෙටද? උන්වහන්සේ මාව ගෙනියන්න හදන්නේ කොහෙද? අපි හැමෝටම උන්වහන්සේ දීලා තියෙන්නේ මේ අවුරුදු 30, 40, 50 විතරක් නෙමෙයි. ඒක දීලා තියෙන්නේ උන්වහන්සේ සමග සදාතන ජීවනයේට උරුමය ලබා ගන්න. ඒතකොට අපිට තියෙනවා මේ ඇචීව් කරගන්න දෙයක්. දිනා ගන්න දෙයක් තියෙනවා. නමුත් අපි මොනවද දිනා ගන්න හදන්නේ? අපි දිනා ගන්න හදන්නේ අපේ විභාග. නැත්තම් මේ ලෝකේ තියෙන දේවල්, ලෝකේ තියෙන දැනුම කිසිම අපේ සදාතන ජීවිතේට අබමල් රේණුවක උදව්වක් නැති දේවල් තමයි අපි දිනා ගන්න උත්සාහ කරන්නේ. නමුත් මම ඒකයි මෙතනදී කියන්නේ මේ නිදන් ගත කළ ඔබේ දිවමන් වචනේ මා හද සමුදුනේ කියලා. ඒ කියන්නේ මේ දැන් අර මං කිව්වේ පොඩි කාලේ ඉඳන්ම අර මේ සර්විසස් වල ඉඳලා ඒ වචනේ අර බයිබලයේ තියෙන වචන උන්වහන්සේ අපිට වදාලා වචන හැම වෙලේම මේ ඇතුලේ නිකන් කොඳුරනවා මුමුණන හඬක් තියෙනවා ඕනෙම දෙයක් කරන්න ගියාම. ඉතින් ඒක තමයි මට තේරෙන්නේ උන්වහන්සේ මට දීපු තෑග්ග. ඒ තෑග්ග නිසා තමයි අර මම කියන්නේ මේ මට යන්න දෙන්නේ නැහැ කියලා. ඔබේ නිවතට යන්න හැදුවත් ඉතින් ඒක යන්න දෙන්නේ. ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඕනේ නැහැ කියලා. ඒ දේවල් අවශ්‍යයි. හැබැයි ඒ දේවල් ඒ සදාතනික ජීවිතයට ළඟා කරගන්න තල්ලුවක් වෙනවා මිසක් මේ ලෝකේ ඒක විනාශ කරගන්න දෙයක් විය යුතු නැහැ. දැන් අපි ගොඩක් වෙලාට වෙන්නේ සදාතන ජීවිතේට බාධාවක් අපි මේ ලෝකේ කරගන්න දේවල්. මොකද අපි ඒවට ඇලිලා ඒ වලින් මිනිසුත් එක්ක තරහ වෙලා නැත්නම් ප්‍රශ්න ඇති කරන වේදනාවටපත් වෙලා අපි ඒක හිර වෙලා ඉන්නවා. නමුත් ඒ දේවල් අපිට පුළුවන් නම් උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ දෙන්න යන ජීවිතය ලබා ගැනීමට උදව්වක් කරගන්න. එතකොට අපි මේ සුන්දරත්වයානනී කියන අත්දැකීම දෙවියන් වහන්සේ කොච්චර සුන්දරද? කොච්චර සුන්දර අත්දැකීමක්ද කියන එක ලබා ගන්න පුළුවන්. මෙතන මේ වචනේ මාහද සමුදුනේ කියන වචනේ කියලා කියන එක දෙවියන් වහන්සේ බයිබලයේ තියෙන වචනේ. ඔව් දෙවියන් වහන්සේගේ වචන මම එතන කියන්නේ මේ නිදන් ගත කළ ඔබේ වචනේ, ඔබේ දිවමන් වචනේ මාහදේ. ඒ කියන්නේ ඔබ වහන්සේ මේ වචනේ මගේ හදවතේ නිදන් කරලා තියෙන. ඒක මට ඇහිලා. ඒක දැන් මගේ ඇතුලේ තියෙනවා. ඒතර එළියට යන්න හැදුවත් ඒක මම කරන එක හරිද කියලා හඬක් එනවා. ඒ හඬ තමයි මම අර කියන්නේ උන්වහන්සේගේ හඬ ඇහෙනවා මට ඔබේ කටහඬ කියලා. අපි ගීතය සම්පූර්ණයෙන් අහමු. මටත් මෙහෙම දෙයක් හිතෙනවා. අපිට ජීවිතේ මොන හරි ප්‍රශ්න කරදර හැමදේම ආවහම අපිට පුංචි වෙලාවක් කරන් ජේසුත් එක්ක මේ දේවල් බෙදා ගන්න පුළුවන් නම් පුංචි වෙලාවක් කරන් මේ දේවල් කියන්න පුළුවන් නම් ඔය කියන සුන්දරත්වය
ඔය කියන බලය ආත්මික සුවය අපිට අපේ ජීවිතවලට ගන්න පුළුවන්. අපි කියලා බලමු. ඔව් ගීතිකාව හම්බුනේ. ඕගොල්ලොත් කියන්න මාත් එක්ක. හරි? ළඟමයි ඔබ ආදරින් වේදනා පරදා ඇහිනවා මට ඔබේ කටහඬ ආදරින් පිරිලා ආදරේ කියනා ඔබෙන් නිවතට යන්න සිතුවත් ලෝකයේ නෙක සුව සොයා ඔබෙන් නිවතට යන්න සිතුවත් ලෝකයේ නෙක සුව සොයා නෑ ඉඩක් ඔබ දෙන්නේ මාහට ඔබ තුළම මාරදවනා ඔබ තුළම මා සනසනා අති නූතන අති පැරණි වූ සුන්දරත්වයානෙනි අති නූතන අති පැරණි වූ සුන්දරත්වයානෙනි නිදන් ගත කළ ඔබේ දිවමන් වචනේ මාද සමිඳුනි මට බලය දෙයි සමිඳුනි මා ළඟමයි ඔබ ආදරෙන් වේදනා පරදා